නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනේ, අද දවසේත් මේ සුපින්බර අරුණෝදයේම ධම්මපදය මුල් කරගෙන අපේ ජීවිතයට වටිනා අර්ථයක්, පින් සිතුවිල්ලක්, දහම් සිතුවිල්ලක්, දවස පටන් ගන්නට වටින උතුම් සිතුවිල්ලක් ඇති කරගන්නයි අපේ මේ සූදානම. පින්වතුනේ, අද මා ඔබට සිහිපත් කරන්න කල්පනා කළේ තමන්ගේ ජීවිතයට මිත්‍රවීම සහ සතුරුවීම. මේ ජීවිතේ තියෙන හැම එකක්. තමන් තමන්ට මිත්‍ර වෙනවා කියලා එකකුත් තියෙනවා. තමන් තමන්ට සතුරු වෙනවා කියලා එකකුත් තියෙනවා. අද තෝර බේර ගන්න ওই කාරණේ. ඉතින් ওই කාරණේ තෝරා බේරා ගන්න නිසා පින්වතුන්ලා අද ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පෙරම හිතක් ඇති කරගන්න. මට හතුරෙක් වෙන්නේ. මට මිත්‍ර වෙනවා. මට මිත්‍ර වූ ජීවිතයක් ගොඩනගා ගන්නවා කියන හිත ඇති කරගෙන අපි දහම් පදයට අවධානය යොමු කරමු. ඒ ධර්මයේ ශ්‍රවණය කරනකොට පින්වතුන්ලාට කරුණ වැටහි යාවි. කොහොමද අපි අපිට මිත්‍ර වෙන්නේ? කොයි විදිහට කටයුතු කරනකොටද අපි අපහටම මිත්‍රයෙක් වෙන්නේ? කොයි විදිහට කටයුතු කරන්න ගියොත්ද අපි අපිටම හතුරෙක් වෙන්නේ කියන එක මේ දහම් පදයේ අසද්දී අපට තේරුම් ගන්න පුළුවන්. අද දේශනාවට දායකත්වයෙන් දරන්නේ පුලියන් කඩවල කහටගස්දිගිලියේ පදිංචි පින්වත් ඩී ගාමිණී වික්‍රමසිංහ මහත්මයා විසින් තමන්ගේ නමින් මිය පරලොව යන්ට යෙදුණු අයි.පී. දේවදාස පියාණන්ට, කේ. රත්නායක පියාණන්ට, ආර්. අසංක සහ විජේරත්න යන රණවිරුවන් දෙපළට, මේ ආදී නමින් මිය ගියා වූ සියලු ඥාති සමූහයාට පින් අනුමෝදන් කරන අදහසිනුයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. ඒ පින්වතුන්ලාගේ දායකත්වයෙන් අද දවසේ අපි මේ උතුම් ධර්මය තමන් තමන්ට මිත්‍ර වෙන්නේ කොහොමද? එහෙමත් නැත්නම් තමන් තමාහට සතුරු නොවී ඉන්නේ කොහොමද කියන කාරණේ අපි ඉගෙන ගනිමු. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ බාල වර්ගයේ 7 වෙනි ගාථාවේදී මෙන්න මෙහෙම වදාළේ. ප්‍රඥාවක් නැති අසත්පුරුෂයෝ ජීවත් වෙන්නේ තමන්ම තමන්ට හතුරුකම් කරමිනුයි. නුවණ නැති කෙනාගේ ජීවිතේ ගත කිරීම කියලා කියන්නේ තමන් තමන්ට හතුරෙක් වගේ. පුළුවන් තරම් පව් කර කර කල් ගෙවනවා. තමන් තමන්ට හතුරු වෙනවා කියලා කියන්නේ මොකක්ද එහෙනම්? පව් කර කර ජීවත් වීම. එක අවස්ථාවක පසේ නදී කෝසල මහරජුරු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් ওই ප්‍රශ්නේ ඇහුවා. රජුරු කියනවා, ස්වාමීනි, මට මගේ කනට ඇහිලා තියෙනවා ඇතැම් මිනිස්සු කතා වෙනවා. අපි අපිට මිත්‍ර වෙලා ඉන්න ඕන. හතුරු වගේ ජීවත් වෙන්න හොඳ නැහැ. එහෙම කියලා මිනිස්සු කතා වෙනවා මට ඇහෙනවා. ඇහුණාට ස්වාමීනි මම බලනවා උන්දලා වැඩ කරන්නේ කොහොමද කියලා.
බලනකොට ස්වාමීනි සත්තුත් මරනවා. හොරකමත් කරනවා. සල්ලාලකමත් කරනවා. බොරුත් කියනවා. මත්පැන් බිබී වෙරි වෙලා වාසය කරනවා. එතකොට ස්වාමීනි මට හිතුණා මේ මිනිස්සු තමන් ගැන අපිට මිත්‍රයෝ වෙන්න ඕන කියලා කියෙව්වට මේගොල්ලන්ගේ කියවිල්ල විතරයි වැඩනේ. මේගොල්ලෝ ජීවත් වෙන්නේ තමන් තමන්ටම හතුරෝ වෙලානේ. ස්වාමීනි මට එහෙම හිතුණා. ඊළඟට ස්වාමීනි මම දකිනවා ඇතැම්මු සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, සල්ලාලකම් කරන්නේත් නැහැ. බොරු කියන්නේ නැහැ. ඒ අය මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේත් නැහැ. ඒ බඳු අය ඉන්නවා. ඒ අය අමුතුවෙන් කියන්නේ නැහැ අපිට මිත්‍ර වෙන්න ඕන. එහෙම කතාවක් එයාලගේ ඇහිලා නැහැ මට. හැබැයි ස්වාමීනි මට හිතෙනවා මේ මිනිස්සු කටින් නොකිව්වට තමන්ට මිත්‍රයෝ විදිහටනේ ජීවත් වෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ රජුරුවන්ගේ කතාවට සාදුකාර පැවැත්තුවා. භාග්‍යතුන් වහන්සේ වදාලා මහරජය හරියටම හරි. යම්කිසි කෙනෙක් තමන්ට හතුරෙක් බවට පත් වෙන්නේ එයා පව් කරනවා නම් එයා කොච්චර මහා ජනකායක් මැද මහා සද්දෙන් කිව්වත් අපිට මිත්‍රයෝ විදිහට ඉන්න ඕන කියලා එයා පව් නම් කරන්නේ තමන්ටම හතුරෙක්. හැබැයි යම්කිසි කෙනෙක් ජීවිතේ ගත කරන්නේ පව්කම් අත්හැරලා නම් යහපත තුල නම් ජීවත් වෙන්නේ ඒ මිනිසයා කිව්වත් නැතත් තමන්ගේම මිත්‍රයෙක්. ඒ නිසා මිත්‍ර භාවය හතුරුකම කියන එක අපි තෝර බේර ගන්න ඕන ජීවිතේ. ඒ තෝරා බේර ගත්තේ නැත්නම් පිංගුතුනේ ඔහේ ජීවිතේ ගත වෙලා යයි. අපිට මතක නෑ අපි ජීවත් වුණේ අපිට මිත්‍ර විදිහටද හතුරු විදිහටද කියලා. අවසානයේ ඕක විසඳෙන්නේ පරලොව. පරලොව විසඳෙනකොට පිංගුතුනේ අපිට හතුරෝ විදිහට ජීවිතේ ගත කරලා තිබුණොත් ඒ විසඳීම හරි කරකසයි, හරි කටුකයි. බලවත් දුක් වේදනා එක්ක තමයි ඒක විසඳ ගන්න සිද්ධ වෙන්නේ. ඒ හින්දායි භාග්‍යතුන් වහන්සේ වදාළේ කරොන්තා පාපකං කම්මං යං හෝති කටුකප්පලං. අන්තිමේදී ඒ කෙනාට තමන් ජීවත් වෙච්ච විදිහ නිසාම කටුක වූ කරකස වූ විපාක විඳවන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේට ඔය අර්ථය වදාරන්නට එක පසුබිමක් යෙදුණා. මම හිතනවා බොහෝ පින්වතුන්ලා මේ පසුබිම් කතාව ශ්‍රවණය කරලාත් ඇති. ඒ කාලේ පින්වතුනේ සවැත් නුවර හිටියා දරුණු කුෂ්ඨයක් තිබුණු රෝගියෙක්. ගොඩක් දරුණුයි ඒ කුෂ්ඨේ. ඇඟ පුරාම පැතිරිලා ඒ කුෂ්ඨ ඔක්කොම අර වන භාවයටපත් වෙලා ඇඟ පුරාම තුවාල. ඉතින් මේ මිනිසයා යම් තැනක යනවද ගන්ධස්තරයි. ගන්ධස්තර කෙනෙක් ළඟට එනකොට මිනිස්සු කැමතිද? මිනිස්සු පිළිකුලයි, බැහැර කරනවා. හරීම කොන් වෙලා ජීවත් වෙච්ච මිනිස්සෙක්. මිනිසයාගේ නම සුප්පබුද්ධ. ඔය සුප්පබුද්ධ කියන මිනිසයාට කුෂ්ඨ ලෙඩේ නිසාම ඇඟට හරියට ශරීර ශක්තිය නැහැ. කෙඳිරි ගගා ඇවිද කාට හරි අතපාලා ඔය පොඩ්ඩක් හම්බ වුණොත් ඒක කනවා. ඒකෙන් තමයි ජීවත් වුනේ මිනිස්සයා. දවසක් මේ මිනිස්සයා පාරේ ඇවිදගෙන යනකොට මෙයාට පේනවා එක තැනක මිනිස්සු ගොඩක් එකතු වෙලා. මිනිස්සු ගොඩාරියක් එකතු වෙලා ඉන්න තැනක අපට අවධානය යොමු වෙනවනේ. මේ කුෂ්ඨ රෝගියාට අවධානය යොමු වුණා. මෙයා බැලුවා මිනිස්සු ගොඩාක් එකට එකතු වෙලා ඉන්නේ මොනවා හරි බෙදනවා ඇති. මොනවා හරි දෙනවා ඇති. මටත් මොනවා හරි ඉල්ල ගන්න ඕන කියලා ලං වුණා. ලං වෙනකොට එතනත් යමක් බෙදනවා. ඒ බෙදන දෙයට කියන්න තියෙන්නේ අමෘතය කියලා. එතන මොකද්ද තිබුණේ? මහා කරුණික බුදුරජාණන් වහන්සේ දහම් දේශනවා. ධර්ම දේශනාව අර මිනිස්සු වාඩි වෙලා අහගෙන ඉන්නවා. මේ කුෂ්ඨ රෝගියාත් මෙතන කෙඳිරි ගගා ඇවිල්ලා මෙයා බැලුවා අනේ දාන දෙන තැනක් නෙවෙයිනේ. බණ කියන තැනක්. කමන්නේ ඉතින් ආපු එකේ මාත් වාඩි වෙනවා කියලා පැත්තකින් වාඩි වුණා. මිනිස්සු අතරට ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා වාඩි වෙන්න බෑ. කුෂ්ඨ රෝගියෙක්. පැත්තකින් පොඩ්ඩක් ඈඳි ගත්තා.
බණපදයට සවන් යොමු කළා. හරි පුදුම සහගතයි මේ මිනිසයා ඥානවන්තයෙක්. ධර්ම දේශනාව අවසන් වෙනකොට සෝවාන් වුණා. ධර්මය අවබෝධ කළා. මොහු ධර්මය අවබෝධ කරගත්තා කියන එක සක්දෙවිඳු දකිනවා. සක්දෙවිඳු දැකලා සක්දෙවිඳු කියලා කියන්නේ පින්වතුනි මාර්ගඵලලාභී ශ්‍රාවකෙක්නේ. සක්දෙවිඳු කල්පනා කළා දැන් මේ කුෂ්ඨ රෝගියාට යම්කිසි මිනිසෙක් පරිභව කළොත් බැන්නොත් ඒ මිනිසයාට පව් සිද්ධ වෙනවා. ඒ නිසා මේ සුප්පබුද්ධ කියලා කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා මං හැමෝටම ඒත්තු ගන්නන්න ඕන. ඒකට මං උපායක් යොදන්න ඕන. එහෙම හිතුවා. හිතලා දැන් ඔන්න බණ අහලා ඉවර වෙලා මේ කුෂ්ඨ රෝගියා නැගිටලා හීන් සීරු යනවා. යද්දී මේන් ආකාශයේ දෙවි කෙනෙක් පහළ වුණා. එළියක් විහිදුවාගෙන රැස් විහිදුවාගෙන කුෂ්ඨ රෝගියා නැවතුණා. අහසේ ඉන්න කෙනා කියනවා සුප්පබුද්ධ ඔහෙට පුළුවන් ද මං කියන වැඩේ කරන්න. ඔහේ මං කියන වැඩේ කරොත් මං ඔහෙට ධනෙ දෙනවා මං සල්ලි දෙනවා කිව්වා. එතකොට සුප්පබුද්ධ කියනවා කියන්න බලන්න මොකද්ද මගෙන් කරන්න ඕනේ. අහසේ ඉන්න කෙනා කියනවා දැන් ඔහේ අර බුදුරජාණන් වහන්සේගේ ධර්මය වුණා නේද? ඔව් මං ධර්මය ඇහුවා. මගේ ශාස්ත්‍රුන් වහන්සේගෙන් ධර්මය මං ඇහුවා කිව්වා. ඔය බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ බොරු කියන එක ඔහෙට පුළුවන් ද මේ නගරේ පතුරවන්න? ඔහෙ ගිහිල්ලා හන්දියක් ගානේ කියන්න ඕන ඔය බුදුරජාණන් වහන්සේ කියාගෙන යන්නේ බොරුවක් අසත්‍යයක් වැරදි දෙයක් කියලා ඔහෙට පුළුවන් ද කියාගෙන යන්න කියලා ඇහුවා. මං සල්ලි දෙන්නම් කිව්වා. එතකොට සුප්පබුද්ධට කේන්ති ගියා. සුප්පබුද්ධ කියනවා ඇඟිල්ල දික් කරලා මේ ආකාශෙ හිටියට කමක් නැහැ. ඔහේ මං ගැන දැනගන්නවා. මම මේ පොළොවේ හිටියට මං කුෂ්ඨයක් හැදිලා හිටියට මං වාසනාවන්තයෙක්. ඔහේ අහසේ හිටියන් මෝඩෙක් නේ කිව්වා. බුදු කෙනෙකුගේ ධර්මයට හිත පහදවා ගන්න බැරි ඔහේ මෝඩෙක්. එහෙම කියලා මේ කුෂ්ඨ රෝගියා අර අහසේ ඉන්න කෙනාව ප්‍රතික්ෂේප කළා. ඒ අහසේ හිටියේ කවුද? සක්දෙවිඳු. මේ කුෂ්ඨ රෝගියාට මේ සිද්ධ වෙච්ච සිදුවීම හරි පුදුම සහගත සිද්ධියක්. මෙයා ඉක්මනට ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ඒ යනකොටත් භාග්‍යතුන් වහන්සේ දහම් දේශනවා. සුප්පබුද්ධ දැකලා භාග්‍යතුන් වහන්සේ කතා කළා. සුප්පබුද්ධ මෙහෙට එන්න. ඔයා ආවේ උවමනාවකටද කියලා ඇහුවා. එතකොට සුප්පබුද්ධ ඉස්සරහට ගිහින් කියනවා ස්වාමීනි මං මේ බණ අහලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන හිත පහදවාගෙන නැගිටලා යනකොට අහසේ ඉඳලා කෙනෙක් මෙහෙම කිව්වනේ. ස්වාමීනි මම මිනිසයාට මෙහෙම උත්තරේ දුන්නේ කිව්වා. අහසේ හිටියාට කමක් නැහැ. ඔහේ මහා මෝඩෙක් කියලා මං කිව්වා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සුප්පබුද්ධ ගැන අර මහා ජනකාය ඉස්සරහා ගුණ ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වතුනි මේ සුප්පබුද්ධ කියලා කියන්නේ කුෂ්ඨ රෝගියෙක් වුණත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. දැන් මොහු සෝවන් වෙච්ච තැනැත්තෙක් කියලා. ඉතින් මිනිස්සු ඔක්කොම සතුටු වුණා. ඔය සිද්ධිය වෙලා පොඩි වෙලාවයි. සුප්පබුද්ධ පාරේ ඇවිදගෙන යනවා. පාරේ ඇවිදගෙන යද්දි පිස්සු හැදිච්ච ගවදින සුප්පබුද්ධට එන්නා. ඔහු මිය පරලෝ ගියා. නිදා පිබිදියක් වගේ තව්තිසා දෙව් භවනේ ඔහු උපදිනවා. එතකොට දැන් භික්ෂුන් වහන්සේලාට හිතාගන්න බෑ මේ සිද්ධ වෙච්ච සිද්ධිය. කුෂ්ඨ රෝගියෙක් පැමිණිලා බණ ඇහුවා. ඒ කුෂ්ඨ රෝගියාට අහසේ පෙනී හිටලා කෙනෙක් සල්ලි දීලා වැඩක් කරවගන්න හැදුවා. ඒ කුෂ්ඨ රෝගියාම ධර්මයත් අවබෝධ කරගෙන අද දවසේම මිය පරලෝ ගියා. බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේලා මේ කුෂ්ඨ රෝගියා ගැන ඇහුවා. ස්වාමීනි හරි පුදුම සහගතයි මේ කුෂ්ඨ රෝගියාගේ සිද්ධිය.
ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගෙන් අපි දැනගන්න සතුටුයි මේ කුෂ්ඨ රෝගියාගේ කතාව. මේ කුෂ්ඨ රෝගියා ධර්මය අවබෝධ කරගන්න තරම් පින් තිබ්බ කෙනෙක්. ඒ වුණාට ස්වාමීනි ඇඟ පුරාම කුෂ්ඨයක්. කවුරුත් දකින්නවත් කැමති නැති තරම් පිළිකුල් සහගතයි. ස්වාමීනි මෙහෙම වෙන්න හේතුව මොකද්ද? බුදුරජාන් වහන්සේ ආන් ඒ වෙලාවේ මේ කුෂ්ඨ රෝගියා ගැන කාලයෙන් වැහිලා තිබුණු අතීත පුවත දේශනා කළේ. ඈත අතීතයේ දඹදිවම මොහු ඉපදිලා ඉඳලා තියෙනවා රජෙක් විදිහට. ඒ රජුරෝ රජකම් කරන කාලේ පසේ බුදුරජාණන් වහන්සේලා දඹදිව වැඩ හිටියා. මේ රජා ඇතා උඩ නැගලා වීදි සංචාරය කරනවා. පින්වතුනි අද වුණත් ජනාධිපති කෙනෙක් රටක පාලනය කරන කෙනෙක් මේ නගරවල ඇවිදින්න આવොත් එහෙම මිනිස්සු පාරට එකතු වෙලා බලනවනේ. ඒ බඳු කෙනාට විශේෂයෙන් ප්‍රශංසා කරනවනේ. ජනාධිපති කෙනෙක් එහෙම ප්‍රධාන නායකයෙක් හිතන්න ගම්මානයකට එනවා කියලා මිනිස්සු හැමෝම එකතු වෙනවනේ. ඉතින් රටේ රජ්ජුරුවෝ කියලා කියන්නේ. රජ්ජුරුවෝ මෙහෙම වීදියේ සංචාරය කරනකොට මිනිස්සු ඔල්වරසන් දිදී අපේ රජ්ජුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා, අපේ රජ්ජුරුවෝ ජය වේවා මෙහෙම කිය මිනිස්සු වටේ. ඉතින් රජ්ජුරුවෝ ඇතා උඩ නැගලා උජාරුවෙන් වටපිට බලබල යනවා. මෙහෙම බලබල යද්දි රජ්ජුරුවන්ට පේනවා විශේෂින් කැපිලා අනිත් මහා ජනකාය අතරේ එක්කෙනෙක් ඇවිදගෙන යනවා. Taman දිහා බලන්නේවත් නැහැ. තමන්ව සත පහකට ගණන් ගන්නේ නැතුව කෙනෙක් යනවා බිම බලාගෙන. පාත්‍රයකුත් අතින් අරගෙන මුළු ශරීරෙම සිවුරකින් වහගෙන. පසේ බුදුරජාන් වහන්සේ නමක් මේ මහරජාට තිබුණු රාජමාන්‍ය කියන්නේ මේ ශ්‍රමණයන් වහන්සේ ගැන හිත පහදව ගන්න බැරුව ගියානේ. මේ පසේ බුදුරජාන් වහන්සේට ඇතා උඩ ඉඳලා බැන්නා. කවරෙක්ද මේ මුළු ඇඟම වස්ත්‍රයකින් වහගෙන යන මේ කුෂ්ඨයා කවුද? එහෙම ඇහුවා. බලන්න කටපාවිච්චි කරපු විදිහ. අර පසේ බුදුරජාණන් වහන්සේට කුෂ්ඨයා කියන ගර්හා කරන වචනේ පාවිච්චි කළා. කවරෙක්ද මේ කුෂ්ඨයා? එහෙම කිව්වා. එහෙම කියලා කාරලා කියලා ගැහුවා. බුදුරජාණන් වහන්සේ ගැන වදාලා මෙන්න මෙහෙම පින්වතුන්ලාටත් මේ ගාථාව තිරේ දර්ශනය වෙයි. පින්වතුන් මාත් සමගම කියන්න. චක්කුමා විසමානීච විජ්ජමානේ පරක්කමේ පණ්ඩිතෝ ජීවලෝකස්මින් පාපානි පරිවජ්ජයේ. ඇස් ඇති කෙනා සමාජයේ සිටින ඡණ්ඩ වන සතුන් දරුණු මෘගයින් ආදී අනතුරු ඇති තැන් මග හැරලා වීරියෙන් යුක්තව කටයුතු කරන්න ඕන. ආන්නේ වගේමයි නුවණැත්තා පව් දුරු කිරීමට මේ ලෝකයේ තුල වීරියෙන් යුක්තව කටයුතු කරන්න ඕන. නුවණ තියෙන කෙනෙක් පාපය දුරු කිරීම පිණිස වීරියෙන් කටයුතු කරන්න ඕන කිව්වා. හරියට දරුණු සතුන්ව මගහැරලා යනවා ඇස් දෙක තියෙන මිනිස්සෙක්. ඇස් දෙක පේනවා නම් ඒ මිනිස්සයා ඡණ්ඩ හස්තියව මග හරිනවා. ඇස් දෙක පේන මිනිස්සයා ඡණ්ඩ ගුණාව මග හරිනවා. ඇස් දෙක පේන මිනිස්සයා දරුණු ප්‍රපාතේ මග හරිනවා. ඇයි හේතුව? මිනිහාට ඇස් පේන නිසා. ඇස් නැත්තම් කෙනෙකුට එයා අනතුරේ වැටෙනවා. ඇස් තියෙන අය විදිහට ජීවත් වෙන්න කියලා මේ කියන්නේ. ගොඩාක් අයගේ ජීවිතේ පිංගුතුනේ අන්ධයෝ වගේ. ඇස් දෙකම නැති අය වගේ. ඔහේ ජීවත් වෙනවා. හිතුනාද පාපයකේ දෙන්න හිතේ හැටියට පව් කරනවා. හිතුනාද වචනයක් කියන්න ඔහේ කියලා දානවා. බරන්නට රජුරවන්ට වෙච්ච දේ ඇතා උඩ යද්දී හටගත් රාජමාන්නෙන්
උතුම් ශ්‍රමණයන් වහන්සේ නමකට කුෂ්ඨයා කියලා ගැරහුවේ යම්සේද එදා ඉඳලා ජීවිතේ පස්සෙන් එන පවක් සකස් වුණා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය සුප්‍රබුද්ධ එදා ඒ රජු බවට පත් වෙලා තමන්ගේ ආයු කෙලවර කරද්දි කෙලින්ම ගිහින් උපන්න නිරේ. මහා නිරේ පැහිලා අවුරුදු දහස් ගාණක් ලක්ෂ ගාණක් නිරේ පැහිලා ආයේ උපන්නා මේ මනුස්ස ලෝකේ. උපදිනකොට කුෂ්ඨයක්. ඔහු යම් විදිහකින් එක වතාවක් කුෂ්ඨයා කියලා ගැරහිල්ලක් කරාද ඔහුගේ ජීවිතේ වැඩිපුර අහන්න ලැබුණු වචනේ කුෂ්ඨයා කියන වචනේ. සංසාර ගමන ඒකම අහන්න ලැබුණා. තිරිසනෙක් වෙලා උපන්නත් කුෂ්ඨයක්. බේරෙන්න බැරුණා කුෂ්ඨයෙන්. අවසානයේ ධර්මය අවබෝධ කරගන්න ජීවිතෙත් කුෂ්ඨයක් ඇතුව උපන්නා. බුදුරජාණන් වහන්සේ වදාළ නමුත් මහණෙනි මේ ජීවිතේ ඔහුට වාසනාව ලැබුණා බුදු කෙනෙක්ගේ ධර්මයේ පහස ලබන්න පුළුවන් වීම නිසා තමන්ගේ ජීවිතේ සැපවත් කරගන්න. ඒ සුපබුද්ධ අරඹය බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථාව වදාලා. චරන්ති බාලා දුම්මේදා අමිත්තේනේව අත්තනා කරුන්තා පාපකං කම්මං යං හෝති කටුකප්පලං අනුවන බාලයාලොවේ කරයි නොයෙක් අකුසලකම් තමා දුකට ඇද දමනා පවින් සතුටු වෙයි හැම විට සතුරෙක් හැසිරෙන විලසට පවුම රැස් කරයි තමාට. ඒ කෙනාගේ ජීවිතයට සිද්ධ වෙන්නේ ඒක. හතුරෙක් තව හතුරෙකුට හතුරුකම් කරනවා වගේ තමන් තමන්ටම හතුරුකම කරගන්නවා. ඒ තමන් තමන්ටම හතුරුකම් කර ගැනීම කියලා කියන්නේ මොකද්ද? පව් කිරීම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවවාදයක් කළා. ඒ අවවාදයේ බාල වර්ගයේ 8 වෙනි ගාථාවෙන් මෙන්න මෙහිමයි වදාළේ. නතං කම්මං කතං සාධු යං කත්වා අනුතප්පති යස්ස අස්සුමුඛෝරෝදං විපාකං පටිසේවති. කල විට යම් පවක් කෙනෙක් පව්පල දෙයි නම් මේකෙන් එවිට හඬා කඳුළු මැදින් දුකට වැටෙයි නම් එපාවින් කිසි දිනකදී එබඳු පවක් කිරීම හොඳ දෙයක් නොවේ. නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති. යම් දෙයක් කළාට පස්සේ ඒ ගැන පසුතැවෙන්න සිද්ධ වෙනවා නම් කඳුළු හලහලා හඬා වැටි වැටි ඒකේ විපාක විඳින්න සිද්ධ වෙනවා නම් ඉබඳු පව් කරගන්න හොඳ නැහැ. ඕන් ජීවිතේ මතක තියාගන්න. අපි ජීවිතේ ගත කරනකොට අපි කරන දෙයක් ගැන අපි හිතන්න ඕන. මට මේකේ කෙලවර මක් වෙයිද? මම මේ කරන දේ, මම මේ කියන දේ, මම මේ හිතන දේ කෙලවර මට මොනව වෙයිද? මේක අනාගතේ අඬන්න වෙන දෙයක්ද? දුක් වෙන්න වෙන දෙයක්ද? තැවෙන්න වෙන දෙයක්ද? හිතන්න පින්වතුනි මෙහෙම කල්පනා කරලා මිනිස්සෙක් වැඩ කරනවා නම් ඒ මනුස්සයාගේ ලෞකික ජීවිතේ වරදින්නේ නැහැ. ලෝකෝත්තර ජීවිතේ වරදින්නේ නැහැ. මේ ගාථාර්ථේ ගොඩාක් වටිනවා ඉගෙන ගන්න දරුවන්ට. ඉගෙන ගන්න දරුවෙක් කල්පනා කරනවා නම් මං අද හොඳට වැඩ කළොත් මට අනාගතේ වරදින්නේ නැහැ. හැබැයි මං අද ප්‍රමාද වුණොත් මං අද පාඩම් වල අතපසු කරගත්තොත් මට අනාගතේ දුකසේ ඉන්න වෙනවා. මේ සමාජය දිහා මා හිතනවා
තරුණ දරුවෝ විශේෂයෙන් අවධානයෙන් බලන්න ඕන. මේ සමාජයේ දකින්න ලැබෙනවා හොඳ රස්සා කරන මිනිස්සු, සුළු රස්සා කරන මිනිස්සු. මේ සමාජයේ දකින්න ලැබෙනවා සල්ලි තියෙන මිනිස්සු, සල්ලි භාග්‍ය නැති අමාරුවෙන් ජීවිතේ ගැට ගන්න මිනිස්සු. එතකොට අපි ඒ අයගේ කතාව දිහා බලන්න ඕන. ඒ අයට හොඳ ප්‍රස්තාවකට එන්න බැරි වුණේ අධ්‍යාපන කටයුතු වලදී ඒ අයගේ තිබුණු යම් දුර්වලතාවයක් නිසා. එහෙම නැත්නම් තරුණ වයසේදී ඒගොල්ලන්ගේ තිබුණු ප්‍රමාදයක් නිසා. තරුණ වයසේදී ඒගොල්ලෝ අනුගමනය කරපු වැරදි වැඩපිළිවෙලක් නිසා ඒ අයට වැඩේ වැරදුනා. අපි එතකොට මේ මිනිස්යන්ගෙන් ආදර්ශය අරගන්න ඕන. ඒ මිනිස්යෝ ගැන හෙලා දකින්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඒ මිනිස්යන්ගෙන් අපි ආදර්ශය ගන්න ඕන අපේ ජීවිතේට. එහෙනම් මං අද හරියට කටයුතු කරන්න ඕන. අද මං හරියට කටයුතු කිරීම මගේ අනාගත සාර්ථකත්වයට හේතු වෙනවා. බලන්න. මතක තියාගන්න පින්වතුනි, අද හරියට වැඩ කරොත් හෙට සාර්ථකයි. අද අප හරියට කරන්නේ නැත්නම් කටයුතු කිරීම අපේ හෙට කොහොමද අඳුරුයි. මේ ජීවිතේ ගත කරද්දී පින්වතුනි කරන සුළු දෙයක් ගැන වුණත් අපි ඔහොම හිතන්න ඕන. ඔය බුදුරජාණන් වහන්සේගේ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉද්දි එක ගොවි මහත්තයෙක් කුඹරක වැඩ කරමින් හිටියා. එදා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් ඒ කුඹුර ළඟින් පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වඩිද්දී එක රන් ආභරණයක් මේ කුඹුර අයිනේ තියනවා බුදුරජාණන් වහන්සේ දැක්කා. වටින රන් ආභරණයක් මේ කුඹුරේ කෙළවරක තියෙනවා. තියෙනවා දැකලා භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා අර ගොවියට තැහෙන විදිහට කිව්වේ. ආනන්දේ ඔබ දැක්කාද සර්පයා? අර සර්පයා ඔබ දුටුවාද? එහෙම වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ රන් ආභරණේ දිහා බලලා භාග්‍යතුන් වහන්සේට උත්තර දෙනවා. ස්වාමීනි මම දුටුවා. එහෙනම් හැබෑවටම සර්පෙක් ස්වාමීනි කිව්වා. මේ කතා බහ කුඹුරේ වැඩ කර කර ඉන්න ගොවි මහත්තයාට ඇහුණා. බුදුරජාණන් වහන්සේත් ආනන්ද ස්වාමීන් වහන්සේත් වැඩම කළා. ගොවි මහත්තයා මේ වෙච්ච කතා බහ මොකද්ද කියලා බලන්න ඒ භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් නැවතිලා කතා වෙච්ච තැනට ආවා. දැන් සාමාන්‍යයෙන් අපි වුණත් කවුරු හරි කිව්වොත් එහෙම සර්පෙක් කියලා අපි එතෙන් එකතු වෙන්නේ නැද්ද? ගොවි මහත්තයා ආවා. ඇවිත් බලනකොට සර්පයා කියලා කිව්වේ ආභරණෙට. මේ ගොවි මහත්තයාට තිබුණා භාග්‍යතුන් වහන්සේ ගැන ප්‍රසාදය. ඒ නිසා මේක හිතට ගත්තා. බුදුරජාණන් වහන්සේ සර්පයා කියලා කිව්වේ නිකම්ම වචනයක් වෙන්න බෑ. කෝකටත් මේක අල්ලන්නේ නැතුව මං ඉන්න ඕන. මේක ස්පර්ශ කරන්නේ නැතුව මං ඉන්න ඕන. හැබැයි මේක වෙන මිනිස්සෙක් දැක්කොත් අරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේක මඩ වලින් වහන්න ඕන කියලා මෙයා මඩ අරගෙන මේක වැහුවා. වහලා සාමාන්‍ය විදිහට කුඹුරු වැඩ කළා. මෙන්න ටිකකින් රාජපුරුෂයෝ එනවා. රාජපුරුෂයෝ ඇවිල්ලා මේ ප්‍රදේශයේ තමයි කියලා අර කුඹරට බැහැලා හෙව්වා. හොයනකොට ආභරණය අහු වුණා. ආභරණය අහු වෙනකොටම රාජපුරුෂයෝ බලනවා අවුල උස්සලා. කුඹුරේ ගොවිතැන් කර කර ඉන්නවා මිනිහෙක්. මේකා තමයි හොරා කියලා එකපාර අර කුඹුරේ වැඩ කර කර හිටපු ගොවි මහත්තයාගේ ඇඟට කඩා පෙන්නා. පාර දෙකක් තුනක් ගැහුවා. ඇදගෙන අරන් ගියා රජුරුව ළඟට. රජුරුව අණ කරනවා. රාජකීය ආභරණේ පැහැරගත් එකාට මරණ දඬුවමයි දෙන්නේ. අරගෙන ගිහිල්ලා උල තියාපල්ලා කිව්වා. දැන් මේ ගොවි මහත්තයාට මුකුත් කරගන්න දෙයක් නැහැ. නිදහසට සාක්ෂි දෙන්න විදිහක් නැහැ. බඩුත් එක්ක මොහොරු අහුවෙලා. මේ ගොවි මහත්තයාව කසෙන් තලා වදක බෙරේ ගගහ උල තියන්න එකතු කරයි යනවා. ඒ එකතු කරයි යද්දි මොහුට මතක් වුණා. එකම එක වචනයක්. මොකද්ද? ආනන්දය සර්පයා දුටුවාද? ඔව් ස්වාමීනි.
එකත් එකට නම් ඌනං විසගොහෝර සර්පයෙක්මයි. ඕන් ඔය වචනේ. කසින් ගහන වාරයක් පාසා මොහු මේකම කියනවා. ආනන්දය ඔබ සර්පයා දුටුවාද? ස්වාමීනී මම දුටුවෙමි. ඒනං එකත් එකටම විසගොහෝර සර්පයෙක්මයි. මේක කියනවා. මෙතන ආනන්දය කියන මේ කතාබහින් අහගෙන ඉන්න අයට තේරුණා මේ කියන්නේ බුදුරජාණන් වහන්සේත් ආනන්ද මහතෙරුන් වහන්සේත් අතර සංවාදයක්. රජුරවන්ට පැමිණිලි කරා. රජුරෝ අර වදක බෙරේ ගගහ යන්නේක නවත්තලා මෙයාව ගෙන්නවා. ගෙන්නලා ගොවි මහත්තයාගෙන් ඇහුවා මොකද්ද මිනිස්සුયો මේ කියන කතාවේ තේරුම? එතකොට මොහු කියනවා දේවයන් වහන්සේ මම මේ වැරද්ද කළේ නෑ. මං කුඹුරේ වැඩ කර ඉද්දි මේ මෙහෙම සිද්ධියක් වුණා කියලා බුදුරජාණන් වහන්සේ වදාරපු වචනේ ගැන කිව්වා. ඉතින් මේ ගොවි මහත්තයාට නිදහස ලැබෙනවා. නිදහස් වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ කතාව කිව්වා. අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ ජීවිතය කියන එක ගත කරනකොට ගොඩාක් හිතන්න ඕන අපි. අපි කරන දේවල්, අපි කියන දේවල්, අපි හිතන දේවල් අපේ ජීවිතේට කොච්චර බලපානවද කියන එක අපි හිතන්න ඕන. මේ ජීවිතේට කොච්චර බලපානවද කියන එක හිතන්න ඕන. ඒක පරලොවට කොයි විදිහට බලපායිද කියන එක හිතන්න ඕන. හිතලා වැඩ කරන්න ඕන. නතං කම්මං කතං සාදු යං කତ୍වානු තප්පති. අනාගතේ අඬන්න වෙන වැඩ නම් කරගන්න එක නරකයි. යස්ස අසුමුකෝ රෝදං විපාකම් පටිසේවති. අනාගතේ අඬා විපාක විඳින්න සිද්ධ වෙන දේවල් මේ ජීවිතේට කරගන්න එපා. ඒක තමයි මහා කරුණිකයන් වහන්සේගේ අවවාදය. එහෙනම් මොකද්ද කළ යුත්තේ? කළ යුත්තේ තංච කම්මං කතං සාදු. යම් දෙයක් කළාට පස්සේ යම් කତ୍වා නානු තප්පති. කිසි තැවීමක් නැත්තම්, කිසි දැවීමක් නැත්තම්, කිසි වේදනාවක් නැත්තම්. යස්ස පතිතෝ සුමනෝ. හරි සන්තෝෂෙන් සැපසේ විපාක විඳින්න පුළුවන් නම් ඒ බඳු දේවල් කරගන්න එක කොයිතරම් හොඳ දෙයක්ද? ඔබට මතක ඇති භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ රජගහ නුවර හිටියා සුමන කියලා රජුරවන්ට මල් අරන් යන මල්කරුවෙක්. මේ සුමන මල්කරු දවසක් බිම්බිසාර මහරජුරවන්ට මල් අරගෙන යනවා. මල් කූඩ 8ක්. මේ මල් කූඩ 8 අරගෙන යනකොට මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එදා සුවිශේෂී එරදියක්ද සහිතව රජවීදියේ වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් සවනක් ඝන බුද්ධ රශ්මි මාලා විහිදෙනවා. හරිම ආශ්චර්යයි. මේ සුමන මල්කරුට මේක දකින්න ලැබෙනකොට හිත පැහැදී ගියා. සුමන මල්කරු බලනවා තමන් ළඟ මුකුත් නෑ පූජා කරන්න. තමා සන්තක දෙයක් විදිහට දැනට තියෙන්නේ රජ්ජුරුවන් උදෙසා අරගෙන යන මල් විතරයි. රජ්ජුරුවන් උදෙසා අරගෙන යන මල් වෙන කෙනෙකුට දුන්නොත් අද රජ්ජුරුවන්ට මල් නැති වෙනවා. රජ්ජුරුවන්ට මල් නැති වුණොත් රාජ දණ්ඩනයට ලක් වෙන්න ඉඩ තියෙනවා. රාජ දණ්ඩනය කියලා කියන්නේ මරණ දඬුවම වුණත් විය හැකි. මේ ඔක්කොම හිතුණා. බුදුරජාණන් වහන්සේ ටිකෙන් ටික ළඟට වැඩම කරනවා. මිනිස්සු සාදුකාර පවත්වනවා. සුමන මල්කරුට මේක මහා ආශ්චර්යජනක සිද්ධියක්. මොහු කල්පනා කළා කමක් නෑ. මං ජීවිතේ අත්හරිනවා. මගේ හැම දෙයක්ම අත්හරිනවා. මට දැන් වටින්නේ සම්බුද්ධ පූජාවයි. මගේ බුදුරජාණන් වහන්සේට මේ සුවඳ මල් පූජා වේවා කියලා මල් කූඩ 2ක් අරගෙන භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ දෙසට ඒ මල් කූඩ පූජා කළා. මල් මෙහෙම විසිරෙව්වා. මල් විසිරුවනකොට බුදුරජාණන් වහන්සේගේ එරදි බලයෙන් අර මල් බිම පතිත වෙන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේගේ සිරසට ඉහළින් වියනක් වගේ පිහිටියා. සුමන මාලාකරුට අදහා ගන්න බෑ. මිනිස්සු ඔක්කොම සාදුකාර පවත්වන්න පටන් ගත්තා. අර මල් කූඩ දෙකේ පිච්ච මල් ටික පින්වතුනේ බිම වැටෙන්නේ නැතුව උඩ වියන වගේ තියෙනවා.
ඒ වියන භාග්‍යතුන් වහන්සේ වැඩම කරද්දී භාග්‍යතුන් වහන්සේ අනුවම ඉස්සරහට යනවා. අසිරිමත් නැද්ද? පුදුම සහගතයි. අපේ ශාස්ත්‍රඥ වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ වෙච්ච දේවල්. පින්වන්තයන්ගේ ඇස්වලට දැක්ක දේවල්. අද අපි මල්වියන් බඳින්න එපේ. අද එර්දියෙන් පිහිටන මල්වියන් අපිට පේන්නේ. එර්දියෙන් පිහිටන මල්වියන්, එර්දියෙන් පිහිටන මල් තිර මේවා අද අපිට දකින්න පිනක් නැහැ. එච්චර ආනුභාවයක් තියෙන කාලෙක නොවේ පින්වතුනි අපි උපන්නේ. නමුත් අපි උපත ලබනකොට අපට ලැබුණා මෙබඳු සිදුවීම් අතීතයේ සිද්ධ වුණා කියලා අහන්න, අහලා හිත පහදවන්න. දැකලා හිත පැහැදවීමේ පින නැතුව ගියාට අපට අහලා හිත පහදවා ගැනීමේ පින තිබේ. ඒකටවත් උරුමකාරයෝ වෙන්න. ඇයි මම මෙහෙම කියන්නේ? බොහෝ දෙනෙක් ඒකටවත් උරුමකාරයෝ නොවෙන නිසා, බොහෝ දෙනෙක් මෙබඳු දේවල්ද සැක කරන නිසා. ඉතින් මේ හීන ජනයාගේ ගණයට අපි වැටෙන්න ඕනේ නෑනේ. අපි වැටෙන්න ඕන, අපි තෝරා ගන්න ඕන හොඳ තැන. සම්බුදු කෙනෙක් උදෙසා මෙබඳු එරදියක් සිද්ධ වීම කියලා කියන්නේ පුදුමයක් නොවේ, අරුමයක් නොවේ. බුදුරජුන්ට මෙබඳු එරදි, බුදුරජාණන් වහන්සේ උදෙසා මෙබඳු අසිරිය සිද්ධ වෙන්නේ නැත්නම් මේ ලෝකෙ වෙන කා උදෙසාද මේවා වෙන්නේ? සම්බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු වුණු අසිරිය. සුමන මල්කරු තමන් ළඟ තිබුණු මල් ඔක්කොම අර විදිහට භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ විසිරෙව්වා. ඒ මල් ඔක්කොම බුදුරජාණන් වහන්සේට පුද පිනිස වියන් බවට පත් වුණා, තිර බවට පත් වුණා. හරිම අසිරියක් සිද්ධ වුණා. දැන් පූජාව අවසන්. සුමන මල්කරුගේ මල් කූඩ අටම හිස්. දැන් බිම්බිසාර මහරජුරුව ළඟට ගියා කියලා ඇති වැඩක් නේ. මේ සුමන මල්කරු යලි හැරුණා. හැරිලා ගියා ගෙදර. ගෙදර යනකොට තමන්ගේ හාමිනේ බලාගෙන ඉන්නවා. අහනවා අද කල්ැතුවම මෙච්චර ඉක්මනට ආවමකෝ. එතකොට සුමන මල්කරු කිව්වා සොඳුරි හිත පහදව ගන්නට. අද මං රජුරුව ළඟට ගියේ නෑ. අද මට රජවීදියේදී බුදුරජාණන් වහන්සේ දකින්න ලැබුණා. මං මල් කූඩ අටම බුදුරජාණන් වහන්සේට පූජා කළා. අර කාන්තාවගේ ඇස් දෙක ලොකු වුණා. බයටපත් වුණා. මේ කාන්තාව කියනවා මිනිස්සෙෝ එතකොට අද රජුරුවන්ට මල් අරගෙන ගියේ නැද්ද? රජුගේ මල්ද බුදුරජාණන් වහන්සේට පූජා කළේ? එතකොට කිව්වා සොඳුරි ඔව් හිත පහදව ගන්න. එතකොට කියනවා හිත පහදවා ගන්න නෙවෙයි මිනිස්සෙෝ මම නම් ඕකට අදාළ නැහැ කිව්වා. මමවත් මගේ දරු පැටවුන්වත් ඕකට අදාළ නැහැ. මං දැම්ම රජුරුවන් වහන්සේ ළඟට යනවා. මං දැම්ම රජුරුවන් වහන්සේ ළඟට ගිහිල්ලා කමා කරගන්නවා. අපේ මිනිස්සයා මෙහෙම දෙයක් කරලා අපිට සමාව දෙන්න. අපිව රාජ දණ්ඩනයට ලක් කරන්න එපා කියලා කියනවා කියලා. තමන්ගේ දරුවොත් එකතු කරගෙන මේ කාන්තාව අඬා යනවා රජුරුව ළඟට. කාලඟට ගියේ බිම්බිසාර මහරජුරුව ළඟට. රජුරුව ළඟට අඬාගෙන ගිහින් කියනවා රජතුමනි මගේ මිනිස්සයා සුමන මාලාකරු ඔබතුමාට හැමදාම මල් ගේන්නේ ඒ මගේ මිනිස්සයා. අද මගේ මිනිස්සයා දුරදිග හිතන්නේ නැතුව මෙහෙම දෙයක් කරලා ඔබතුමාට අයිති මල් බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේ කියන වචනේ කියනකොට රජුරුව ආසනෙන් නැගිට්ටා. රජුරුව ආසනෙන් නැගිටලා අර කාන්තාවට කියනවා එම්බල කාන්තාව කියපන් මොකක්ද කියපු වචනේ කියලා ඇහුවා. එතකොට කියනවා රජතුමනි ඔබතුමාට අයිති මල් මගේ මිනිස්සයා බුදුරජාණන් වහන්සේට පූජා කරලා. රජුරුව දොහොත් මුදුනේ තියාගෙන සාදුකාර දුන්නා. සාදු සාදු. ඒ සුමන මාලාකරු කොයිතරම් වටින මිනිස්සෙක්ද? ඒ සුමන මාලාකරු කොයිතරම් සැදැහැවත් මිනිසෙක්ද? මා විසින් කළ යුතු දේ ඔහු කරලා වහාම සුමන මාලාකරු ගෙන්වන්න කිව්වා. සුමන මාලාකරු පැමිණියන් පස්සේ සුමන මාලාකරුට රජුරුව සිටු පදවිය දෙනවා.
රජුරෝ ධනෙ දෙනවා. සුමන සිටුවරයා බවට පත් වුණා. එදා ඉඳලා සුමන මාලාකරු නැතුව ගියා. සුමන මහා සිටු. රජගහ නුවර නගරේ මහා ධනස්කන්ධයකට උරුමකාර සුමන මහා සිටු බවට පත් වුණා. භික්ෂුන් වහන්සේලා අතරේත් මිනිස්සු අතරේත් ඔය කතාව පැතිරී ගිහින් තියෙනවා පින්වතුනි ඒ කාලේ. ඉතින් භික්ෂුන් වහන්සේලා ධම්සභා මණ්ඩපේ කතා වෙලා තිනවා ආශ්මතුනි බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය හරි පුදුම සහගතයිනේ. උදේ හිටියේ සුමන මාලාකරු. භාග්‍යතුන් වහන්සේට මල් පූජා කළා. හවස් වෙද්දී සුමන මහ සිටු. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කළා. වැඩම කරලා අපේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන්ගේ කතාව දැනගෙන සුමන මාලාකරු අරඹෙහා මේන්න මේ ලස්සන ගාථාව සිරි සම්බුදු මුව මඩලින් වදාලා. තංච කම්මං කතං සාධු යං කତ୍වා නානුතප්පති යස්ස පතිතෝ සුමනෝ විපාකං පටිසේවති. කල විට යම් පිනක් කෙනෙක් පින පල දෙයි නම් මෙලෙසින් එවිට සිනාසී සතුටින් සැපම විඳී නම් එපිනින් හැමතිස්සෙම එබඳුම පින් කිරීම හොඳ දෙයක් තමයි. බුදුරජාණන් වහන්සේ පින කිරීම ගැන, පින කිරීමේ වටිනාකම ගැන, පින කිරීම තුළින් තමන්ට මිත්‍රවීම ගැන ඕන ඔය විදිහට දේශනා කළා. ඒ නිසා තමන්ට මිත්‍ර වෙනවා කියන්නේ මොකද්ද කියන එක පින්වතුන්ලාට හොඳට තේරෙන්නේ නැති. තමන්ට හතුරු වෙනවා කියන්නේ මොකද්ද කියන එකත් හොඳට තේරෙන්නේ නැති. මේ වෙනකල් ගත කරපු ජීවිතේ ඔබට හතුරුකම් කරගත්තා නම් දැන් නවත්තන්න. දැන් මේ මොහොතේ පටන් තමන්ට මිත්‍රයෙක් වෙන්න. තමන්ට කරන හතුරුකම් ඔක්කොම නවත්තන්න. අලුතින් ජීවිතේ ගොඩනගා ගන්න. භාග්‍යතුන් වහන්සේගේ අවවාදේ අපි යලිත් සිහි කරගනිමු. ප්‍රඥාවක් නැති අසත්පුරුෂයෝ ජීවත් වෙන්නේ තමන්ටම හතුරුකම් කරමිනුයි. පුළුවන් තරම් පව් කර කල් ගෙවනවා. අන්තිමේදී කටුක විපාක විඳින්ට ඒ අයන්ට සිද්ධ වෙනවා. යම් දෙයක් කළාට පස්සේ ඒ ගැන පසුතැවෙන්න සිද්ධ වෙනවා නම් කඳුළු හලා හඬා වැළපී ඒකේ විපාක විඳින්න සිද්ධ වෙනවා නම් ඒ බඳු පව් මේ ජීවිතේ කරගන්න හොඳ නෑ. යම් දෙයක් කළාට පස්සේ ඒ ගැන පසුතැවිල්ලක් ඇති වෙන්නේ නැත්නම් ඒ පුණ්‍ය විපාකයේ විඳින්න තියෙන්නේ ප්‍රීතියෙන් පිනා ගියපු සතුටු සිතකින් නම් එවැනි පින් කරගන්න එක කොයිතරම් හොඳ දෙයක්ද. ධම්මපදයේ 7 වෙනි ගාථාව 8 වෙනි ගාථාව සහ 9 වෙනි ගාථාව ධම්මපදයේ බාල වර්ගයේ 7 8 9 කියන ගාථා අපි ඉගෙන ගත්තේ. ඒ ගාථා ඇසුරු කරගෙන පින්වතුනේ තමන්ටම මිත්‍ර වෙන්න උත්සාහවත් වෙමු. තමාගේම තියෙන හතුරුකම බැහැර කරගන්න අපි උත්සාහවත් වෙමු. අපට පුළුවන් වෙනවා එතකොට මේ ගෞතම සාසනය තුළ අපේ ජීවිතවලට පිළිසරණක් හදාගන්න. ඉතින් දුර්ලභ මනුස්ස ජීවිතේ අපිට අතිශයින්ම දුර්ලභ වූ සම්බුදු සසුන මුණ ගැහුණා. මේ මුණ ගැසුණු අවස්ථාවේ අපටත් ගෞතම සසුනේ පිහිට ලබාගෙන අපේ ජීවිතවලට සැපයක් සොම්නසක් සතුටක් එකතු කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් අපේ ජීවිතයට රැකවරණයක් හදාගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුණු උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ පහන් සිත් ඇතිව අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපින් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණයත් ආශිර්වාදයත් අප හැම දිනා හට දෙවියෝ නොඅඩුවම සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු.
රැස් කරගන්ට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව ගුරුදේවයන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අද දවසේ ධර්ම දානය සිදු කරන පුලියන් කඩවල කහටගස්දිගිලේ පදිංචි පින්වත් ඩී ගාමිණී වික්‍රමසිංහ මහත්මයාගේ නමින් මියගිය I.P. දේවදාස පියාණන්ට, කේ රත්නායක පියාණන්ට, ආර් අසංක සහ විජේරත්න යන රණවිරුවන් දෙපළට සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. ගාමිණී වික්‍රමසිංහ මහත්මයාගේ නමින් මිය ගියා වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට විශේෂයෙන් මිය පරලොවයන්ට යෙදුණු ආර් අසංක සහ විජේරත්න යන ඒ රණවිරුවන්ටත් රටදෑ වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ටත් සියලු පින් අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපයටම පත්වෙත්වා දුක්ඛිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන අදහසින් අපි මේ සියලු පින් අනුමෝදන් කරමු. ඩී ගාමිණී වික්‍රමසිංහ මහත්මයාටත් ආර් සෝමාවතී මෑණියන්ටත් ඒ දෙපළගේ ආදරණීය දරු තිදෙනාටත් මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. ඒ පින්වතුන්ලා මූලිකව බලාපොරොත්තු වෙනවා මේ රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ කහටගස්දිගිලියේ ඥානරතන ස්වාමින් වහන්සේට අනුමෝදන් කරන්න. ඉතින් පින්වත් ස්වාමින් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරණ පූජනීය මහා සංඝරුවන පින් අනුමෝදන්ව පින්වතුන් වහන්සේලා නිදුක් වේවා නිරෝග වේවා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා ගෞතම සාසනය තුල ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ පොලියන් කඩවල කහටගස්දිගිලියේ පින්වත් ඩී ගාමිණී වික්‍රමසිංහ මහත්මයාට, ආර් සෝමාවතී මෑණියන්ට, ආදරණීය දරු තිදෙනාට, පවුලේ සියලු දෙනාට, ඥාති හිත මිත්‍රාදීන්ට සියලු පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන්ව සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා කිසියම් කරදරයකින් බාධාවකින් හිරිහැරයකින් පීඩාවකින් තොරව තමන්ගේ ජීවිතවල කරන කියන රැකී රක්ෂා සුවසේ සිද්ධ කරගන්නටත් දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නටත් අවකාශ සැදෙත්වා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුර ලැබමින් තවදුරටත් ජීවිතේ සුවසේ පින් කරගන්නට සියලු දෙනාට අවකාශ සැලසෙත්වා. ධර්ම දානය සිදු කළා වූ සුපින්වතුන්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරපු සුපින්වත් ඔබ හැම දෙනාටත් ගෞතම සාසනය තුලම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.